නීති කියන්නේ සමාජයේ එක තැන එක විදිහට තියෙන්න ඕන දෙයක් නෙවෙයි. නීතියක් කියන්නේ සංශෝධනය වෙලා වෙනස් වෙලා ඉදිරියට යා යුතු දෙයක්. ඉතින් මේ මානව සමාජය කියන්නේ සමාජයේ එක තැන තියෙන දෙයක් නෙවෙයි මේ මානව සමාජය. මානව සමාජයේ ගතිකයි. මානව සමාජයේ සංවර්ධනය වෙනවා, විකාශනය වෙනවා, ඉදිරියට යනවා. මේ මානව සමාජයේ ඉන්න මිනිස්සු හිතන පතන ආකාරය වෙනස් වෙනවා. ඔවුන්ගේ ඇදහිලි විශ්වාස වෙනස් වෙනවා. ඔවුන් හිතන ආකාරය, පතන ආකාරය අනාගතයත් එක්ක වෙනස් වෙනවා. ඒ කියන්නේ මානව සමාජයේ එක තැන පවතින එක තැන පල්ලෙන දෙයක් නෙවෙයි. මානව සමාජය කියන්නේ ඉදිරියට විකාශනය වෙන අලුත් වෙන දෙයක්. ඉතින් මේ මානව සමාජයේ ගතිවතුන් පාලනය කරන්න තමයි මේ නීති ඇති කරලා තියෙන්නේ. මේ නීති මගින් බලාපොරොත්තු වෙන මානවයාගේ කටයුතු පාලනය කරන එක. ඉතින් මානවයාගේ මේ ගති පැවතුම් සිතුම් පැතුම් ආකල්ප වෙනස් වෙනවා නම් අනාගතයට යද්දී වෙනස් වෙනවා නම් මේ නීති සමහර අවස්ථාවලදී අනාගතයේදී මේ මානවයාගේ අවශ්‍යතාවය පරිදි හිතන පතන ආකාරය පරිදි වෙනස් විය යුතුයි. නීති හදන්නේ හැමදාම එක විදිහට තියන්නේ මානවයාගේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙන්න තමයි මේ නීති හදන්නේ. නමුත් මේ ලෝකේ සමහර රටවල මේ හදපු නීති තියෙන අවුරුදු 100,000 ගණන් පැරණි නීති. මේවා වර්තමාන සමාජයට ගැලපෙනවද නැද්ද කියලා යම්කිසි මතභේදාත්මක තත්ත්වයක් සමාජය තුළ ඇති වෙලා තියෙනවා. ලංකාවෙත් මේ නීති රාශියක්ම තියෙනවා. ඒ උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ගබ්සාව සම්බන්ධ ලංකාවේ ඇති කරලා තියෙන නීතිය. මේ ගබ්සාව සම්බන්ධ ලංකාවේ ඇති කරන නීතිය ඇති කරන්නේ 1833 1833 කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රමයේ තුල තමයි මේ කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණය යටතේ තමයි මේ ලංකාවේ ගබ්සාව සම්බන්ධ නීතිය මෙරටට ගෙන එන්නේ ඉස්සෙල්ලම. ඒක ගෙන එන්නේ 1883. 1883 වර්ෂයේදී තමයි ලංකාවේ මේ ගබ්සාව සම්බන්ධව නීතිය ස්ථාපිත කරන්නේ. මේ 1883 ගබ්සාව සම්බන්ධයෙන් ඇති කරපු නීතිය තමයි වර්තමානයේ තුල ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ලංකාවේ සමාජයේ දැන් අවුරුදු 100කට එහා තිබු තත්ත්වයක නැහැ. 1833 වල ලංකාවේ මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. සර්වජන ඡන්ද බලය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. අයිතිවාසිකම් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් අද සමාජයේම නැහැ. අද සමාජයේ මිනිස්සු අයිතිවාසිකම් යුතුකම් වගකීම් සර්වජන ඡන්ද බලය මේ සියල්ලම මිනිස්සුන් දන්නවා. ඉතින් එහෙම සමාජයකට ඒ 1883 පනවපු මේ ගබ්සාව සම්බන්ධ නීතිය බලපවත්වනවාද කියලා අපි තීරණය කරන්න ඕනේ. මේ වර්තමාන ලාංකික සමාජයේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ඇදහිලි විශ්වාස විකාශනය වෙලා වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් මේත් එක්කම 1883 මේ ගබ්සාව සම්බන්ධයෙන් පනවපු නීතිය ලංකාවේ වර්තමාන සමාජයේ මිනිසුන්ගේ සිතුම් පැතුම් හිතන පතන ආකාරය සමග යම්කිසි මතභේදාත්මක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ පිළිබඳව ලංකාව තුළ සාකච්ඡාවක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් පුතේ මේ ගබ්සාවක් කියලා අපි හඳුන්වන්නේ මවගේ ගර්භාෂය තුළ මේ යම් කලලය හානියකට ලක් වෙනවා නම් විනාශයට ලක් වෙනවා නම් අපි ඒක හඳුන්වනවා ගබ්සාවක් කියලා. ඉතින් මේ ගබ්සාව සිදුවන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවික ගබ්සාව. ස්වභාවික ගබ්සාව කියන්නේ මවගේ ශරීරේ නැත්තම් ගර්භාෂය තුළම මෙන්න මේ කලලය ස්වභාවිකව විනාශයට ලක් වෙනවා නම් ඒක ස්වභාවික ගබ්සාවක්. අනිත් එක තමයි සාපරාධී ගබ්සාව. සාපරාධී ගබ්සාවක් කියලා කියන්නේ මවගේ මේ ගර්භාෂය තුළ තියෙන කලලය යම්කිසි කෘත්‍රිම ආකාරයකින් විනාශයට ලක් කරනවා නම් ඒක සාපරාධී ගබ්සාවක් විදිහට හඳුන්වනවා. ලෝකයේ මේ ගබ්සාව සිදු කරන ක්‍රමවේද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ සංවර්ධිත රාජ්‍යයන්ගේ මේ ගබ්සාව සිදු කරන ඉතාම දියුණු සංවර්ධිත ප්‍රමිතිගත ක්‍රමයන්ට අනුව. නමුත් ලංකාව වගේ සංවර්ධනයෙන් පවතින දියුණු රටවල මේ ගබ්සාව සිදු කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ග තමයි පහත් මට්ටමේ ප්‍රාථමික මට්ටමේ ක්‍රමවේද තමයි භාවිතා කරන්නේ. ඉතින් ඒක ගැටලුවක්. ඒකත් එක්ක තමයි මේ ගබ්සාව සම්බන්ධ ගැටලු ලෝකයේ තුල උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි පුතේ මානව අයිතිවාසිකමයි මූලික අයිතිවාසිකම් කියන්නේ මොනවද කියලා දන්නවා. මානව අයිතිවාසිකමක් කියන්නේ මිනිසා මිනිසෙකු ලෙස උපත ලැබීම නිසාම මිනිසාට හිමිවන හිමිකම් මානව අයිතිවාසිකම් විදිහට අපි හඳුන්වනවා. ඉතින් මේ මූලික අයිතිවාසිකම් කියන්නේ මේ මානව අයිතිවාසිකම් අතර යම් රාජ්‍යයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරද්දී යම්කිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරද්දී මේ මානව අයිතිවාසිකම් අතරින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන නීති නැත්නම් මේ අයිතිවාසිකම් අපි හඳුන්වනවා මූලික අයිතිවාසිකම් විදිහට. ඉතින් මේ ලෝකේ රාජ්‍යයන් මේ මූලික අයිතිවාසිකම් තීරණය කරද්දී රට සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික සාධක පදනම් කරගෙන තමයි මේ මූලික අයිතිවාසිකම් තීරණය කරන්නේ. මෙන්න මේ ක්‍රමවේදයම ලෝකේ රාජ්‍යයන් විසින් මේ ගබ්සාව සම්බන්ධයෙන්ද අනුගමනය කරනවා. ලෝකේ එක් එක් රාජ්‍යයන් තමන්ගේ රටේ ආගමික සංස්කෘතික දේශපාලනික හා මේ කාරණා පදනම් කරගෙන තමයි ලෝකයේ තුල මේ ගබ්සාව සම්බන්ධව නීත්‍යානු ක්‍රියාමාර්ග තමන්ගේ නීතියන් තුළට ඇතුළත් කරන්නේ. ඉතින් ලෝකේ රාජ්‍යයන්ගේ 93%ක්ම ලෝකේ රාජ්‍යයන්ගේ 93%කම මේ ගබ්සාව සිදු කරන්න පුළුවන් මේ කලලේ හින්දා මවගේ ජීවිතයට හානියක් වෙනවා නම් පමණයි මේ ගබ්සාවක් නීත්‍යානුකූල පදනමක් මත සිදු කරන්න පුළුවන් වෙන්නේ. ලෝකේ රාජ්‍යයන් 49%කම ගබ්සාවක් සිදු කරන්න පුළුවන් වෙන්නේ ස්ත්‍රී දූෂණයක් වැනි කාරණා පදනම් කරගෙන මේ කාන්තාවට සිදුවන බලපෑම අගෞරවයෙන් පදනම් කරගෙන
ගබ්සා සිදු කිරීමට නීත්‍යානුකූල අවසරය ලබලා දීලා තියෙනවා. ලෝකේ රාජ්‍යයන් අතරින් 123ක ප්‍රමාණයක් මේ ගබ්සාව කාන්තාවට කැමැති පරිදි ගබ්සාව සිදු කිරීමේ අවසරය ලබා දීලා තියෙන්නේ ලෝකේ රාජ්‍යයන් අතරින් 123ක ප්‍රමාණයකට පමණයි. ඉතින් මේ කොහොම වුණත් ලෝකේ රාජ්‍යයන් තුල නීත්‍යානුකූල රාමුවක හිඳ හෝ නීත්‍යානුකූල රාමුවක නොහිඳ මේ ගබ්සාව කියන එක වර්තමානයේ සිද්ධ වෙනවා. ඉතින් මේ ලෝක ජනගහනයෙන් වර්ෂයකට මිලියන 55ක් ගබ්සා සිදු වෙනවා. ලෝකයේ අවුරුද්දකට මිලියන 55ක් ගබ්සා ලෝකෙන් ඇති වෙනවා. ඉතින් මේක නීත්‍යානුකූල පදනමක හෝ නීත්‍යානුකූල රාමුවෙන් පිටතින්ද මේ ගබ්සාවන් මිලියන 55ක් වර්ෂයක් තුල ලෝකයේ තුල සිදු වෙනවා. හරි මට කියන්න බලන්න ලංකාව තුල ගබ්සාවක් සිදු වෙන්නේ නැද්ද? ලංකාවේ ගබ්සා සිදු වෙන්නේ නැද්ද? හරි ලංකාව තුල ගබ්සාව සම්බන්ධයෙන් නීත්‍යානුකූල රාමුව තමයි යම්සි මේ කලලය නිසා මවගේ ජීවිතයට අනතුරක් වෙනවා නම් මේ කලලය නිසා මගේ ජීවිතයට අනතුරක් වෙනවා නම් එවැනි අවස්ථාවක මේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත පමණක් මේ ගබ්සාවත් සිදු කිරීමේ නීත්‍යානුකූල රාමුව ලංකාවේ ආණ්ඩු ක්‍රමය තුල ගොඩනගලා තියෙනවා. එතනින් එහාට ලංකාව ආණ්ඩු ක්‍රමය තුල ගබ්සාවත් සිදු කිරීම නීත්‍යානුකූල නැහැ. පුතා අපේ රට ගැන හිතාගෙන මහත් උජාරුවට ආඩම්බරෙන් හිතාගෙන නේද? පින්කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා අපි මෙහෙමනේ කියන්නේ. මේ පින්කෙතේ ඔයාලා මතක තියාගන්න පුතේ මේ මම ඔයාලට උගන්වන මොහොතේ ලංකාව තුල ගබ්සාවක් සිදු වෙනවා. මේ මම උගන්වන මොහොතේ ලංකාව තුල ගබ්සාවක් සිදු වෙනවා. ඒ කියන්නේ ලංකාවේ දවසකට ගබ්සා 650ත් 1500ත් අතර ප්‍රමාණයක් ලංකාව තුල සිදු වෙනවා. ඒක නීත්‍යානුකූල රාමුවක පිටත තමයි මේ සියල්ලම සිදු වෙන්නේ. නීත්‍යානුකූල රාමුවක පිටත ඉඳන් ලංකාව තුල ගබ්සා 650ත් 1500 අතර ප්‍රමාණයක් ලංකාව තුල සිදු වෙනවා. ලංකාව තුල වර්ෂයකට අලුත් දරුවපත් සිදු වෙන 3,50,000ක් පමණ සිදු වෙනවා. මේ 3,50,000 මෙහෙම සිදු වෙද්දී ලංකාව තුල ලක්ෂ 3කට එහා ගබ්සාවනු සිදු වෙනවා. ඉතින් මේ උපත ලබන දරුවන් 3,50,000 හෙනුත් දරුවන් 2,400ක්ම ළමා කාලයේදී මිය යනවා. ඒ 2,400න් 650ත් 700ක් අතර ප්‍රමාණයක් පළමු අවුරුදු 7 ඇතුලේ මිය යනවා. ඒ 650ත් 700ත් අතර ප්‍රමාණයෙන් 25ත් 40ක ප්‍රමාණයක් ඉපදිලා දවස් 7ක් ඇතුලේ මිය යනවා. ඉතින් මේ ලංකාවේ ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති ක්‍රමයේ තියෙන ගැටලුවක් තමයි මේ කියන්නේ. මොකක්ද දන්නවද? ඉතින් මේ ගබ්සාව ලංකාව තුල නීත්‍යානුකූල නැහැනේ. ලංකාව තුල ගර්භණී භාවයට පත්වන මවකට පළමු සති 24ත් අතර කාලය තුල තමන්ගේ දරුවා රෝගීද නිරෝගී තත්ත්වෙන්ද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ දරුවා රෝගී තත්ත්වෙන් හිටියත් නිරෝගී තත්ත්වෙන් හිටියත් ලංකාවේ මව්වරුන්ට ගබ්සාව සිදු කරන්න අවස්ථාවක් නැහැ. මේ මවට සිදු වෙනවා තමන්ගේ ගර්භණී කාලය ගත කරන්න සම්පූර්ණයෙන්ම. එහෙම ගර්භණී කාලය ගත කරලා තමන් බිහි කරන දරුවා දින 7කින් මිය ගියත් අවුරුද්දකින් මිය ගියත් තමන්ට වේදනාව විඳින්න වෙනවා. මේක දැනත් ගබ්සාව සිදු කරන්න ලංකාව තුල නීතිමය රාමුවක් නැහැ. ඉතින් මේ දෙමව්පියන්ට තමන්ගේ දරුවා බිහි කරලා ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි අත් වෙලා තියෙන්නේ. ලංකාව තුල මේ ගබ්සාව කියන එක ඉතා ප්‍රමිතියකට සිදුවෙන එකක් නෙමෙයි. මේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සිදුවෙන මේ ගබ්සා කිසිම ප්‍රමිතියකට සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ලංකාවේ ඔය ඩිලිවරි යන ලොරියක් ඇතුලේ ටවුන් එකේ රවුමක් ගිහින් එන අතරතුර ගබ්සාවක් සිදු වෙන්න පුළුවන්. මේවා නීතිමය ක්‍රමවේදයකටවත් ප්‍රමිතියකටවත් ආරක්ෂිතව සිදු කරන දේවල් නෙමෙයි. මේ ගබ්සාවක් හේතුවෙන් සමහර වෙලාවට මේ අම්මගේ අධික රුධිර වහනයක් සිදු වෙලා මිය යන්නත් පුළුවන්. මේ කාන්තාව අධික රුධිර වහනයක් වෙලා මිය යන්න පුළුවන්. ඒ වගේම මේ ගර්භාෂයේ කලලේ කොටස් ඉතුරු වීම නිසා ශරීරයේ විෂ වෙලා මේ ඇයට රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ කාන්තාවට නැවත දරුවෙක් ලැබීමට අවස්ථාවක් හිමියෙන් නැති වෙන්න පුළුවන්. මෙහෙම කනගාටුදායක තත්ත්වයන් තමයි මේ ගබ්සාව නීත්‍යානුකූල නොවන පදනමක් තුල සිදුවෙන එකෙන් ලංකාවේ කාන්තාවට උදා වෙලා තියෙන්නේ. ඉතින් මේකට අපි දෙන්න ඕන විසඳුම වන්නේ යම්කිසි ප්‍රමිතියකට ආයතන පද්ධතියක් තුළ ආරක්ෂිතව නීත්‍යානුකූල පදනමක් මත මේ ගබ්සා සිදු කිරීමට කටයුතු සූදානම් කරන්න පුළුවන්. එහෙම සූදානම් කරලා මේ ගබ්සාව නිසා මිය යන දෙමව්පියෝ නැත්තම් ගබ්සාව නිසා මිය යන මේ කාන්තාවන්ගේ ප්‍රමාණයවත් අපට අඩු කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේ මම සම්පූර්ණයෙන් මේ ගබ්සාව මේ කාන්තාවට කැමති ආකාරයකට ගබ්සාව සිදු කිරීමට අවශ්‍ය නීතියක් ලංකාව තුළ ස්ථාපිත කරන්න කියලා මම පෞද්ගලිකව කියන්නේ නැහැ. නමුත් යම්කිසි ප්‍රමිතිකරණයකට අනුව යම්කිසි න්‍යායාත්මක ක්‍රමවේදයකට අනුව යම්කිසි මට්ටමකට අනුව නීත්‍යානුකූල මට්ටමේ ගබ්සාවක් ලංකාව තුළ ඇති කරන්න ඕනේ. එහෙම නීත්‍යානුකූල වපසරියක් ලංකාවේ නීති පද්ධතිය තුළ ඇති කරන්න අවශ්‍යයි. ලංකාවේ මේ ගබ්සාව සම්බන්ධයෙන් මේ නීත්‍යානුකූල බව ඇති කරන්න ලංකාවේ තියෙන සම්ප්‍රදාය ආගමික සංවිධාන බලපෑම විශාල වශයෙන් බලපානවා. බුද්ධ ආගමන අනුව
මේ ගබ්සාව සිදු කරන පාපකාරී ක්‍රියාවක්. ක්‍රිස්තු ධර්මයට අනුව ජීවත් වෙන්න එක්කෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් උපදින දරුවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න බෑ කියලා තමයි මම පිළිගන්නේ. මෙන්න මේ ආගමික සංස්කෘතික ගතානුගතික මතවාද හේතු කොටගෙන ලංකාව තුළ මේ ගබ්සාව සම්බන්ධයෙන් හරියම නීතියක් ගෙනෙන්න බැරි වෙලා තියෙනවා. ලංකාවේ ආණ්ඩු කිහිපවරක් මේ සම්බන්ධයෙන් උත්සාහ කෙරුවත් එහෙම තත්ත්වයක් ඇති කිරීමට මේ ආගමික බලපෑම් මත සිදු කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ ලෝකේ කාන්තාවන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගනවා. මේ ගබ්සාව සම්බන්ධයෙන් ගබ්සාවේ අයිතිය දිනා ගැනීමටත් ලෝකේ කාන්තාවන් සටන් වදිනවා. මේ ස්ත්‍රීවාදී ව්‍යාපාර, ස්ත්‍රීවාදී දේශපාලන සාහිත්‍ය බිහි වෙන ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ ප්‍රජනන කාර්යයේදී කාන්තාවට හිමි වෙන කාර්යභාරය පදනම් කොටගෙන තමයි මේ ස්ත්‍රීවාදී සාහිත්‍ය ප්‍රධාන වශයෙන් බිහි වෙන්නේ. ඉතින් මේ කාන්තා අයිතිවාසිකම් ඉල්ලා ගැනීම සංවිධානය බිහි වෙන්නේ මේ කාරණාවත් සමග. ගිය වර්ෂයේ ඔක්තෝබර් මාසයේ පෝලන්ත රජය විසින් ගබ්සාව සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගෙනවා. ගබ්සාව තහනම් කරනවා. ඉතින් මේ කාරණාව සමග පෝලන්තයේ කාන්තාවන් කළු පාට ඇඳුමින් සැරසිලා පෝලන්තයේ වෝසෙලොව් නගරයට පැමිණිලා නිහඬ උද්ඝෝෂණයක් සිදු කරනවා. මේක අනිත් ලෝකයේ මේ පෝලන්තයේ ආසන්නයේ තියෙන අනිකුත් රාජ්‍යයන් වල නගරවල කාන්තාවන් මේ උද්ඝෝෂණයට සහාය දක්වන්න එනවා. මේ උද්ඝෝෂණයට කාන්තාවන් සහභාගී වුණාට පිරිමිත් ඔවුන්ට සහයෝගය දක්වන්න ආහාර පාන කෑම බීම අරගෙන ඇවිදලා තිබ්බා. ඉතින් මේ ගබ්සාව සම්බන්ධයෙන් සමාජයේ කැමැත්තක් තියෙනවා. මේකේ නීත්‍යානුකූල පදනමක අවශ්‍යතාවය සෑම රටකින්ම ඉල්ලා සිටිනවා. ඉතින් ඒකට යම්කිසි වරදකුත් නැහැ. ඒකේ දෙපැත්තක් තියෙනවා. නමුත් සමාජයේ අවශ්‍යතාවයන්ට අනුව නීති වෙනස් වෙන්න අවශ්‍යයි. මිනිසුන්ගේ සිතුම් පැතුම් ඇදහිලි විශ්වාස වෙනස් වෙනවා. මේවත් එක්කම නීති රාමුවත් වෙනස් විය යුතුයි. මිනිසුන්ගේ කැමැත්ත කොහොමද? ඒක ඉටු විය යුතුයි. ඉතින් මේ සෑම දෙයක්ම මිනිසුන්ගේ කැමැත්ත අනුව සිදු වෙන්න අවශ්‍යයි කියලා මම කියන්නේ නැහැ. නමුත් සමහර කාරණා මිනිසුන්ගේ සමාජයේ වෙනස් වීමත් එක්ක වෙනස් විය යුතුයි. උදාහරණයක් විදිහට ගිය අවුරුද්දේ ඉන්දියාව තුළ අවුරුදු 10ක දැරියක් ගර්භණී භාවයට පත් වෙනවා. මෙහෙම ගර්භණී භාවයට පත් වුණාට පස්සේ මේ දරුවට මේ කුමක්ද කියලා හරියට නොතේරෙනවා. ඉතින් තමන්ගේ දෙමව්පියන් ඒ දරුවාට කියලා තියෙන්නේ පුතේ වගේ කුසේ ගලක් තියෙනවා. මේකට ඔපරේෂන් කරන්න අවශ්‍යයි කියලා තමයි තමන්ගේ දරුවගේ හිත හදලා තියෙන්නේ. මේ සම්බන්ධව මේ දෙමව්පියන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ගබ්සාව කිරීමට අයිතිය ඉල්ලනවා. නමුත් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතින් ඒ අයිතිය ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරාට පස්සේ මේ 6ක් 4ක් නොදන්නා දැරිය මේ දරුවා ප්‍රසූත කරනවා. එහෙම සමාජ තත්ත්වයක් තමයි මේ ගබ්සාව නීත්‍යානුකූල පදනමක් නොලැබීම හේතුවෙන් සමාජය ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා නීතියක් කියන්නේ එක විදිහට තියෙන්න ඕන දෙයක් නෙමෙයි. සමාජයේ වෙනස් වීමත් එක්ක මේ නීතිත් වෙනස් විය යුතුයි. මානව අවශ්‍යතාවයන්ට අනුව සිතුම් පැතුම් වලට අනුව මානව සමාජයේ ඉදිරියට යනවත් එක්කම ඊට ගැළපෙන ආකාරයෙන් මේ නීති ක්‍රමවේද සමහරක් වෙනස් විය යුතුයි. හැමදේම නෙවෙයි. සමහරක් වෙනස් විය යුතුයි. ඉතින් මේ නීති වෙනස් වෙලා සංශෝධනය වෙමින් මානව අවශ්‍යතාවයට අනුව මානව සමාජය ආරක්ෂා කරගත ආකාරයෙන් මේ නීති සංශෝධනය කරන්න ඕනේ.